කවුරු සාදුකාරයක් පවත්වන්නකෝ. අපේ සදැහැති ගිහි බෞද්ධ පින්වතුන් උතුම් වූ තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා සෑම දිනම නැවත වතාවක් සාදුකාරයක් පවත්වලා নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරි මානි භික්ඛවේ භයානි කතමානි චත්තාරි අත්තානුභයං පරානුභයං දණ්ඩ භයං දුක්ගති භයං තී. ධර්ම ශ්‍රවණාබිලාපී අපේ ගරු කටයුතු සිල්මෑණිවරුනි, එවැගේම වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, පින්බර කුඩා දූ දරුවනි, අද ඓතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ සිද්ධ කෙරෙන ඉතා සුවිශේෂිත පින්කම් මාලාවක මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි ඔබ හැමදෙනාම මේ සැදී පැහැදී සූදානම් වන්නේ. මේ පින්කම් මාලාව දැන් මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා කෙරෙන සංවිධානය වෙන ගොනු වෙන පින්කමක්. ඒ ගොනු කරගත්ත පින්කමයි අද උදෑසන සිට මේ මොහොත දක්වාත්, ඒ වගේම අද සවස් භාගයේ දක්වා, සමහර විට අද රාත්‍රියේ මධ්‍යම දක්වාත් මේ පින්කම් මාලාව මුතියංගන රාජමහා විහාරස්ථානයේදී සිදු කරවු ලබන්නේ. විශේෂයෙන්ම මේ පින්කම් මාලාව සංවිධානය කරන්නේ පේරාදෙණිය හිඳගල මහකන්ද අංක 114 ඇලෙයිරක් 11 දරන ස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන සදහම් මිතුරෝ සංවිධානයේ දායකත්වයේ දරන, ඒට සම්බන්ධ වී සිටින සමාජිකත්වයේ දරන පින්නතුන් වගේම ඒ අයත් සමගින් බදුල්ලි පින්නතුන් ඇතුළු රටවටේ විවිධ පළාත්වල ජීවත් වන පින්නතුන් එක්හසු වෙලයි සංවිධානය කරගෙනයි මේ පින්කම අද දවසේ මුතියංගන රාජමහා විහාරස්ථානයේදී සිදු කරවු ලබන. අපිට දැනගන්න ලැබිච්ච ආකාරයට සදහම් මිතුරු සංවිධානය, එහෙම නැත්නම් පින්කම් සංවිධානය, පින්කම් හමුව වාර්ෂිකවම ඇත්තම් මෙවැනි පින්කමක් සොළොස්මස්ථානයක් මුල් කරගෙන සිද්ධ කරන බව අපිට දැනගන්නට ලැබුණා. ඒ සොළොස්මස්ථාන වටා යන පින්කම් මාලාවේ මෙවර ඕම් පින්කම සඳහා තෝරාගත්තේ මුතියංගන රාජමහා විහාරස්ථානයයි. ඔය ඇත්තෝ දන්නවා අපේ මේ රටේ තුල පවතින දහස් ගණන් විහෙර විහාරස්ථාන අතර සුවිශේෂිත විහාරස්ථාන 16ක් ලෙසයි අපි මේ 12 මස්ථාන අපි හඳුනාගත්තේ, අපි දන්නේ. ඇයි මේ 12 මස්ථාන අපිට සුවිශේෂිත වන්නේ, විශේෂිත වෙන්නේ? 12 මස්ථාන හැටියට අපි පිළිගන්නේ අපේ ශාන්තිනායක අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ස්ථානයි. ලෞතර බුදුරජාණන් වහන්සේ මොහොතක් සම්මුවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පැවැත්වූ ස්ථානයි.
ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලය පිහිටවපු ස්ථානයි මේ 11 මස්ථාන කියලා කියන්නේ. එහෙම ගත්තාම පින්වත්තුනි මේ බදුල්ල පළාත වඩාත් සුවිශේෂයි. බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වුණ ස්ථාන 3ක් මේ ඌව පළාතේ තියෙනවා. එයින් 2ක් බදුල්ල දිස්ත්‍රික්කයේ, එකක් මොණරාගල දිස්ත්‍රික්කයේ. බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සම්බුදු පහස ලැබූ ස්ථාන 2 තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වුණ මහියංගන පුදබිම. දෙවනි ස්ථානයේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ තෙවනි ලංකා ගමනේදී උන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ මේ ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානය. අනිත් ස්ථානය තමයි මොණරාගල දිස්ත්‍රික්කයේ තියෙන ලෝතර බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ කිරිවෙහෙර චෛත්‍ය භූමියේ පිහිටි ස්ථානය. මේ ස්ථාන 3ම තියෙන්නේ ඌව පළාතේ. ඌව පළාත කියලා කියන්නේ බදුල්ල සහ මොණරාගල කියන දිස්ත්‍රික්ක දෙකකින්ම සමන්විත වෙච්ච පළාත් සභාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂිත වූ අනුග්‍රහයක් ලැබිච්ච ප්‍රදේශයක් හැටියට මේ බදුල්ල ප්‍රදේශය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඔය ඇත්තු මහියංගනෙන් සමහරට මේ පින්කම් මාලාව ආරම්භ කරන්නේ නැති. මහියංගනේ, නාගදීපේ, කැලණි ඔය ආදී වශයෙන් මේ පින්කම් මාලාව සිදු කරගෙන ඇවිල්ලා අද ඔන්න ආවා මුතියංගන රජමහා විහාරස්ථානයේ. මුතියංගන රජමහා විහාරස්ථානය එහෙම නැත්නම් මුතියංගන චෛත්‍යරාජන් වහන්සේ වන්දනා කරන සුවිශේෂ වූ ගාථාවක් තියෙනවා. මම හිතන්නේ මේ ඇත්තෝ දන්නව ඇති. මුතියංගනේම මේ පින්කම සිද්ධ කර ගන්නට ඔය ඇත්තෝ ආපු නිසා අපි එක සැරයක් මුතියංගන චෛත්‍ය වන්දනා කරලා ඉමු. ඒ නිසා මාත් සමග එකට මුතියංගනේ වන්දනා කරන ගාථාව අපි කියමු. විරාජිතං බුද්ධ ගුණේන සම්බදා සුරංකිතං ඉන්දක දේව තේජසා ජයංගනං දීපවාසිනං මුතිංගනං තෝප වරං නමාමි විරාජිතං බුද්ධ ගුණේන සම්බදා සුරංකිතං ඉන්දක දේව තේජසා ජයංගනං සීහල දීපවාසිනං මුතිංගනං තෝපවරං නමාමි විරාජිතං බුද්ධ ගුණේන සම්බදා සුරංකිතං ඉන්දක දේව තේජසා ජයංගනං සීහල දීපවාසිනං මුතිංගනං තෝපවරං නමාමි සාදු කියන්නේ. මේ ලෝතර බුදුරජාණන් වහන්සේ තෙවනි වතාවට කැලණියට වැඩම කරපු අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ කැලණියට වැඩිය බව දැනගත්ත මේ ඌව පළාතේ ප්‍රධානම කඳු වැටිය තමයි නමුණුකුල. එතකොට ඉන්දක දෙවියන් එහෙම නැත්නම් ඒ කාලේ හැටියට සමහර විට මේ ප්‍රදේශයේ හිටපු ජන නායකෙක් ප්‍රධානියෙක් පාලිකෙක් වෙන්න ඇති. බුදුහාමුදුරුවෝ හමු වෙන්න ගිහිල්ලා
බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා බුදුහාමුදුරුවනි ඔබ වහන්සේ මගේ පලාතට වැඩම කරන්නටයි කියලා. ඒ ඉන්දක දෙවියන්ගේ ආරාධනාව මත තමයි බුදුහාමුදුරුවෝ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මේ ස්ථානෙට වැඩම කරන්නේ. වැඩම කරපු බුදුහාමුදුරුවෝ අද ඔය මුතියංගන චෛත්‍යරාජන් වහන්සේ ඉදිකොට තිබෙන ඒ ස්ථානයේ මහා සමුවත් සුවයෙන් වැඩ සිටමින් උන්වහන්සේ ඉන්දික දෙවියන් ප්‍රධාන රැස්වුණ හැම දිනාටම උන්වහන්සේ ධර්ම දේශනා කරව බව උන්වහන්සේ ආශිර්වාද කරව බව උන්වහන්සේ මහා රහතන් වහන්සේලා සමගින් සමුවත් සුවයෙන් වැඩ සිටිය බව සඳහන් වෙනවා. උන්වහන්සේගේ වැඩමවීම සිහි වෙන්නට උන්වහන්සේ වැඩ සිටිය ස්ථානයේ පූජනීය කරන්නට ඉන්දික දෙවියන් බුදුහාමුදුරුවන්ගෙන් පූජනීය වූ යමක් අයදිනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිරස පිරිමැදලා කේශ ධාතුන් ලබා දුන් බවත් ඒ වගේම උන්වහන්සේ අදිෂ්ඨාන බලෙන් මුත්තක ධාතුන් එහෙම නැත්නම් දාබිදු අදිෂ්ඨාන බලෙන් මුතු බවට පත් කර ලබා දුන්න බවත් එදාතුන් වහන්සේලා තැන්පත් කොට ඉන්දික දෙවියන් මුලින්ම මුතියංගන සාය ඉදි කරව බවත් මුතියංගන වංශ කතාවේ පැහැදිලි වෙනවා. ඒ අනුව දේවානම්පියතිස්ස මහරජතුමන් දෙතිස්ඵල බෝධින් වහන්සේගෙන් එක් නමක් මේ ස්ථානයට වඩම්වාගෙන විත් අර මේ මළුවේ ඈත කෙළවරේ ඒ බෝධින් වහන්සේ රෝපණය කරලා ඉන්දික දෙවියන් විසින් නිර්මාණය කරපු පැරණි ස්තූපය විශාල කොට බන්ධවලා භික්ෂුන් වහන්සේලා මේ ස්ථානයේ වඩා හිඳවලා මේ ස්ථානයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් කරව බව විහාර ඉතිහාස කතාවේ සඳහන් වෙනවා. ආන්න ඒ අනුව තමයි මේ මුතියංගන රාජමහා විහාරස්ථානය මේ රටේ වැදගත් සිද්ධාස්ථානයක් බවට පත් වෙනවා. එදා ඉඳලා අද දක්වාම මේ රට පාලනය කරපු රාජරාජ මහා මාත්‍යාදීන් වගේම මේ පළාතේ නායකයෝ මේ පළාතේ බෞද්ධ ජනතාව අපේ ආදි මුතුන් මිත්තු ඒතනක් නෙවෙයි මේ රටේම ජීවත් වෙන මිනිසුන් මේ ස්ථානයේ වැඩි දියුණු කරන්න සංවර්ධනය කරන්න විවිධාකාරයෙන් සහයෝගය දක්වලා උදව් උපකාර කරලා තියෙනවා. කාලය සමගින් විවිධ අවස්ථාවන් වලදී විවිධ ගරා වැටීම් වලටපත් වෙනවා. නැවත ප්‍රතිසංස්කරණය වෙනවා. ඒ අනුව අද අපි දකින්නේ මුතියංගන චෛත්‍යරාජන් වහන්සේ 1935 වසර වන විට ඒ චෛත්‍යයේ කොටසක් ගරා වැටෙනවා. ඒ ගරා වැටිච්ච චෛත්‍ය එවකට හිටපු පාලකයන්ගේ සහාය සමහර විට ලැබෙන්නත් ඇති නොලැබෙන්නත් ඇති ඉංග්‍රීසි පාලනයේ. නමුත් ඒ භික්ෂුන් වහන්සේලා මූලිකත්වයේගෙන ප්‍රදේශීය ජනතාවගේ සහයෝගය අරගෙන මේ චෛත්‍ය නැවත ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරනවා. කාලයක් තිස්සේ කටයුතු සිද්ධ කරගෙන ඇවිල්ලා 1956 අවුරුද්දේ බුද්ධ ජයන්තියට තමයි මේ චෛත්‍යයේ අද ඔය තියෙන හැටියට ඒ ප්‍රතිසංස්කරණ කටයුතු නිමාවට පත් කරලා ওই චෛත්‍යයේ කොත පළඳවලා මේ අද තියෙන නිමාව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔය හැටියට තමයි මේ විහාරස්ථානයේ ඓතිහාසිකත්වය අපිට සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. මේ තොරතුරු පිළිබඳව මේ බදුල්ලේ ඉන්න පිටමතුන්ට
아무තු දෙයක් නෙවෙයි කවුරුත් දන්නවා මම මේ මතක් කරේ දුර බැහැරින් ආපු පින්වතුන් මෙතන ඉන්නව වෙන්න පුළුවන්. අපි ආසන්නයේම මේ තියෙන බෝධින් වහන්සේ මලියදේව මහරහත් බෝධින් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ චතක්ක සූත්‍රයෙන් ධර්ම දේශනා කරපු තැන ධර්ම දේශනාවේදී ධර්ම දේශනාව අවසානයේ 69ක් රහත් වෙච්ච තැන ඒ ස්ථානයේ සිහිපත් වෙන්නට අනුරාධපුරයෙන් ගෙනවිත් රෝපණය කර බෝධින් වහන්සේ මේ වැඩින් ඒ බෝධින් වහන්සේ හඳුන්වන්නේ මලියදේව මහරහත් බෝධින් වහන්සේ කියලා. ඒ වගේම සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න ආනන්ද බෝධින් වහන්සේගේ සාකාවක් අර එහා පැත්තේ වැඩ ඉන්නවා. ඒ බෝධින් වහන්සේ හඳුන්වන්නේ ආනන්ද බෝධිය කියලා. මුතියංගන පිම්බිමේ විහාර මන්දිර 3ක් තියෙනවා. දෙතිස්පල ජයශ්‍රීමා බෝධින් වහන්සේ අභියස තියෙන විහාරය තමයි පැරණිතම විහාරය. සත්සති මූර්තිමත් කරලා තියෙනවා සත්සති විහාරය කියලා කියන්නේ. මේ පැත්තේ චෛත්‍ය ළඟම තියෙනවා මහා විහාරය. ඒ මහා විහාරයේ තමයි ප්‍රධාන වශයෙන් දෛනිකව තේවා කටයුතු සිද්ධ කරන්නේ. ওই විහාර ගෙවල් දෙක අතර තියෙන විහාරයක්. ඒ විහාරය හඳුන්වන්නේ මැද විහාරය කියලා. ඔය හැටියට විහාර මන්දිර 3ක් තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති දා කරඬුව තැන්පත් කොට තිබෙන ධාතු මන්දිරය පහළ සංඝාවාසයේ මැදේ ධාතු මන්දිරය තියෙනවා. ඉතින් අන්න ඔය වගේ ඔය හැටියට තමයි මේ මුතියංගන රාජමහා විහාරස්ථානයේ ඔය විහාරාරාංග නිර්මාණය වෙලා තියෙන්නේ. ඔය සම්බන්ධව ඌට වැඩි යමක් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ මතක් කළේ ඌවට ඉස්සරෝම ආපු අය මුතියංගනයේ ඉස්සරෝම ආපු අය මෙතන ඇති. ඒ නිසා ඒ ඇත්තන්ගේ දැනුවත් වීම සඳහායි කුමන තැනකදීද අපි මේ පින්කම සිද්ධ කරන්නේ කියන ඒ අදහස ඒ ශ්‍රද්ධාව ඔය ඇත්තන් තුළ ඇති කර ගන්නටයි මම ඔය කරුණු ටික සිහිපත් කරන්න යෙදුනේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අපේ සදහම් මිතුරෝ සංවිධානය මුතියංගන රජමහා විහාරස්ථානයේ ලොකු වැඩක් කරා. ලොකු පින්කමක් කරා. ඒ තමයි මුතියංගන රජමහා විහාරස්ථානයේ කලක් තිස්සේ. ඒ කියන්නේ මෙතෙක්ේ අවශ්‍යතාවය පිරිමැහිලා තිබෙම නැහැ. ලොකු අවශ්‍යතාවයක් තිබුණා යම් විදුලි බිඳ වැටීමකදී මේ පුදබිම ආලෝකමත් කරන්න අපිට වැඩපිළිවෙලක් තිබෙන්නේ නැහැ. අපිට ජෙනරේටරයක් තිබෙන්නේ නැහැ. විවිධ අවස්ථාවන් වලදී විවිධ අය කතා කරවුවා. අපිත් සාකච්ඡා කරා අපේ මේ අවස්ථාවේ අපි කොහොමද සම්පූර්ණ කරගන්නේ කියලා. බලපුවම වැඩේ ටිකක් ලොකුයි. බරපතලයි. ඒ නිසා අපි ඒක කල් දැම්මා. ඔය අතරතුර තමයි මේ සදහම් මිතුරෝ සංවිධානයේ අය ඇවිල්ලා අපි සමග සාකච්ඡා කරා ඒ ඇත්තන්ගේ මේ සොළොස්මස්ථාන වන්දනාව සම්බන්ධව. ඔවුන් අපෙන් විමසුවා මුතියංගන රජමහා විහාරස්ථානයේට අත්‍යවශ්‍ය යමක් තියෙනවා නම් අපිට හාමුදුරුවනේ කරලා දෙන්න පුළුවන් කියලා. අපි මතක් කරා අත්‍යවශ්‍යතාවයක් නම් තියෙනවා. නමුත් මේ කාලේ හැටියට රටේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක මොකද අපි ඔක්කොම කොරෝනා වලට හසු වෙලා හැම පැත්තෙම පීඩාවටපත් වෙලා ඉන්න කාලයක්. අවශ්‍යතාවයක් නම් තියෙනවා. නමුත් මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි පස්සේ බලමුකෝයි කියලා. නමුත් මම ඊටාම සන්තෝෂින් මතක් කරන්නේ ඒ අපි සමග සාකච්ඡා කරපු මේ පිරිස සදහම් මිතුරෝ සංවිධානයේ ඒ ක්‍රියාකාරී පිරිස වගේම බදුල්ලින් එක්කාසු වෙලා අපි සමග සම්බන්ධ වෙච්ච පිරිස මටත් වැඩිය ලොකු උනන්දුවක් ඇති කරගත්තා. නෑ හාමුදුරනේ අපිට මේක කරන්න පුළුවන්. අපි කොහොම හරි මේක කරමු. අපිත් එක්ක ලොකු පිරිසක් ඉන්නවා. ඒ අයගේ සහයෝගය අපිට ගන්න පුළුවන්. අපි මෙතෙක් කරපු වැඩක්
තාම වැරදුනේ නැහැ. අපි මේ බුදුන් වැඩපු පිම්බිමකයි මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හාමුදුරුවනේ මේ අවස්ථාව අපිට දෙන්න අපි කොහොම හරි මේ වැඩේ කරනවායි කියලා. මාස කීපයයි ගත වුණේ. එයත්ෝ ඒ කටයුත්ත බොහොම ලස්සන සංවිධානය කළා. මමත් හිතුවේ නෑ ඉතින්. ඔය එක අය ඇවිල්ලා ඉතින් විවිධ දේවල් කතා කරලා යනවා, විවිධ දේවල් පොරොන්දු වෙලා යනවා. අරක කරමු හාමුදුරුවනේ, මේක කරමු හාමුදුරුවනේ කියලා එහෙම යනවා. අපුත් ඉතින් ඒවා ක්‍රියාත්මක කරන බොහොම අඩුයි. නමුත් මේ සදහම් මිතුරෝ සංවිධානය ඒ වගකීම හොඳට බාර අරගෙන මනා සංවිධානයකින් යුක්තව දිවයිනේ විවිධ පළාත්වල අයගේ දායකත්වයේ වගේම බදුල්ලේ විවිධ ආයතනවල ඒ කියන්නේ තමන්ටම හිතවත්, තමන් සමග බොහොම සමීප, පිනට දහමට ආගමික කටයුතු වලට ලැබී පිරිස සම්බන්ධ කරගෙන මේ කාර්යය සිද්ධ කරා. මිලියන 2කටත් වැඩි. ලක්ෂ වලින් ගත්තොත් මං හිතන්නේ ලක්ෂ 23ක් 24ක් වගේ ලොකු මුදලක් වේදම් කරලා විදුලි උත්පාදන යන්ත්‍රයක්, ජෙනරේටරයක් පහුගියදා ගෙනල්ලා මේ පූජා භූමියේ ස්ථාපනය කළා. මේ වෙනකොට සියල්ල සූදානම් කරලා තියෙන්නේ. අපි පරීක්ෂා කරලා බැලුවා, චෙක් කරලා බැලුවා, හොඳට වැඩ කරනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා අද හවස සමස්ත මුතියංගන පූජා භූමියම අලුත් ජෙනරේටරයෙන් ආලෝකමත් කරන්න. චෛත්‍යයේ මේ වෙනකොට විදුලි බබළු එල්ලලා තියෙන්නේ. ධර්මශාලාව, බෝ මළුව, චෛත්‍ය මළුව, සෑ මළුව, විහාර මළුව මේ හැමතැනම දැන් සියල්ල සූදානම් කරලා තියෙන්නේ. ඔය ඇත්තන්ගේ දායකත්වයෙන් යුක්ත මුතියංගනයට ලබා දීපු විදුලි උත්පාදන යන්ත්‍රයෙන්, ජෙනරේටරයෙන් අද සවස මුතියංගන පූජා භූමිය ආලෝකමත් කරන්න. ලොකු පින්කමක්. මුතියංගන රජමහා විහාරස්ථානයේට බෞද්ධ සංවිධානයකින්, බෞද්ධ සමිතියකින්, එහෙම නැත්නම් පුද්ගලිකව හෝ කණ්ඩායමක් වශයෙන් හෝ මෙතෙක් කරලා තියෙන විශාලම මුදලක් වියදම් කරලා තියෙන ලොකුම පින්කම මේකයි. ඔය තරම් මිලියන ගාණක් වියදම් කරලා පුද්ගලිකව හෝ යම් කෙනෙක්, එහෙම නැත්නම් සංවිධානයක් වශයෙන් හෝ යම් කෙනෙක් මේ වගේ ලොකු පින්කමක් කරලා නැහැ. ඒ නිසා ඔබ මේ සිද්ධ කළේ මුතියංගනයට අත්‍යවශ්‍ය අවශ්‍ය ලොකු පින්කමක්. ඒ නිසා ඒ පින්කමේ ආනිසංස ඔය ඇත්තන්ගේ මෙලව ජීවිතයට පමණක් නෙවෙයි, ඔය ඇත්තන්ගේ මුළු මා සංසාරික ජීවිතේම ආලෝකමත් කරන්න ඒ විතරකුත් නෙවෙයි, ඔබ හැමදෙනාටම මේ මහා පින්කම, මේ මහා පින බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමී සැනසී පැමිණවදාළ උතුම් මහා මහ නිවනෙන් සැනසෙන්නට හේතු වන මහා පින්කමක් කියන කාරණයත් අද මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරමු. හොඳයි, එහෙමනම් අද ධර්ම දේශනාව සඳහා දැන් තමයි ඔන්න බණේ පටන් ගන්නෙ. ධර්ම දේශනාව සඳහා අප විසින් මාතෘකා කොට ගන්නට යෙදිච්ච සූත්‍ර දේශනාවේ පාඩයක් තමයි මම මුලින් සඳහන් කරන්නට යෙදුනේ. චත්තාරිමානි භික්කවේ භයානි කතමානි චත්තාරි අත්තානු භයං පරානු භයං දණ්ඩ භයං දුක්ගති භයං. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. මේ සූත්‍රයේ නම භය සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? භය සූත්‍රය. බලන්නකෝ හාමුදුරුවෝ බණ කියන තෝරගත්ත සූත්‍රය. කනිකම් බය හිතෙන සූත්‍රයක් නේ. ඉතින් මේ සූත්‍රයේ හොඳ බණක් තියෙනවා. ඒ නිසායි මම තෝරගත්තේ. දැන් නිකන් හිතලා බලන්න 2020 2021 දැන් 2022 මේ අවුරුදු දෙක තිස්සේම
අපි හැමදෙනාගේම ජීවිතවලට මහා බයක් තියෙනනේ. අපි හැමදෙනාගේම ජීවිතවලට වසංගත බයක් තියෙනවා. රෝග බයක් තියෙනවා. මරණ බයකුත් ඊටාම දැඩිව මිනිසුන්ගේ ජීවිතවලට ඇවිල්ලා තියෙනවා. ඒ ඇස්සේ හාමුදුරුවෝ බණටත් බය කියලා සූත්‍රයක් තෝරාගෙන තවත් බය කරන්න. දැන් අපි මේ තරම්ම මේ වසංගතවලට රෝගවලට මරණයට බය වෙච්ච වකවානුවක් මං හිතන්නේ අපේ ජීවිතවල අපි දැකලා නැහැ. ඒකට හේතුව අපි දැක්කා අපේ ගමේ විතරක් නෙවෙයි, අපේ පළාතේ විතරක් නෙවෙයි, අපේ රටේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම මේ වසංගතයෙන් දුක් විඳ වසංගතයෙන් මියදෙච්ච මිනිස්සු එක දවසට දහස් ගාණක් මැරුණා. දහස් ගාණක් මැරුණා. අපි හිතන් හිටියේ ඔය ලොකු ලොකු රටවල් වල මිනිස්සුන්ට ওই වගේ කරදර නැහැයි කියලානේ. අපි හිතුවේ බටහිර රටවල්, සල්ලි භාගයේ තියෙන බලගතු රටවල්, යුද ශක්තිය තියෙන රටවල්, හමසුදු රටවල් ඒ රටවල් වල මිනිස්සුන් මේ අපිට තියෙන ප්‍රශ්න නැහැ කියලා. බලපුවාම ඔක්කොම එකයි. නේද? දැන් අපි දැක්කා ඒ රටවල් වල එක දවසක මේ වසංගතය හමුවේ දහස් ගාණක් මිනිසුන් මැරුණා. දහස් ගාණක් එකවර ගිනි මැල ගහලා පොලිමට මිනි ගිනි තියෙන එක අපි දැක්කා. දහස් ගණන් පොලිමට අපි මිනි ආදාහනය කරනවා දැක්කා. මිනි වලනවා අපි දැක්කා. කොයි වෙලාවේ අපේ ජීවිත මේ වසංගතයට ගොදුරු කර ගනියද කියලා මහා බයක් අපිට තිබුණා. තාමත් තියෙනවා. කොයි මොහොතේ අපි ඇදගෙන වැටෙයිද මැරෙයිද අපිට සහ අපි ආශ්‍රිතයට කියන ඒ බය අපි හැමදෙනාම තුල තිබුණා. තාමත් මේ බය අපෙන් පහ වෙලා නැහැ. තාම අපිට උපදෙස් දෙනවා. තව දුරටත් ඔබ ප්‍රවේශම් වෙන්න. තව දුරටත් ඔබ මාක්ස් එක පළඳන්න. තව දුරටත් ඔබ දුරස්ථභාවයේ තියාගන්න. තව දුරටත් ඔබ ජනතාව ගැවසෙන තැන්වල ගැවසෙන්න එපා. තව දුරටත් ඔබ අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. ඔබ හුදකලා වෙන්න. ඔබ ප්‍රවේශම් වෙන්න. තාමත් අපේ ජීවිතවලට අවවාද කරනවා. තවමත් ඒ බය අපිට තියෙනවා. අපි බයෙන් තාම වෙලිලා ඉන්නේ. තාම ඒ බය තියෙනවා. ඒ නිසා මට හිතුණා බුදුහාමුදුරුවෝ මේ බය පිළිබඳව මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න. බුදුහාමුදුරුවෝ විවිධ අවස්ථාවන් වලදී මේ බය පිළිබඳව දේශනා කරලා තියෙනවා. සූත්‍ර කීපයක් තියෙනවා. මේ බය පිළිබඳව දේශනා කරපු සූත්‍ර. ඒවා ඔක්කොම කියන්න වෙලාව නෙවෙයි. එක සූත්‍රයක් මම තෝරාගත්තා. ඒක මේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි භය සූත්‍රය කියලා. භය සූත්‍රය. අපි බය වෙන්න ඕනේ මොනවටද කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අපි මේ වෙන බයටද අපි බය වෙන්න ඕනේ? අපි මේ පත් වෙලා තියෙන බයටද අපි බය වෙන්න ඕනේ? එහෙම නැත්නම් බය වෙන්න වෙන යමක් තියෙනවද? බුදුහාමුදුරුවෝ දැකපු වෙන යමක් තියෙනවද අපි බය ඇති කරගන්න? ආන්න ඒ කාරණේයි මම අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ලෝකයේ තියෙනවා ආධිපත්‍යයන් තුනක්. අධිපතිකම් තුනක් ලෝකයේ තියෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒවා තමයි අත්ථාදිපතෙය්‍ය, ලෝකාදිපතෙය්‍ය, ධම්මාදිපතෙය්‍ය කියලා ආදිපත්‍ය තුනක් තියෙනවා. එතකොට දැන් අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කොහේ ජීවත් වුණත්, ලංකාවේ ජීවත් වුණත්, ලෝකේ කොතන ජීවත් වුණත්, මොන භාෂාවක් කතා කරවුවත්, එතකොට මොන සංස්කෘතියකට හිටියත්,
මොන ආගමක් ඇදහුවත් මොන භාෂාවක් කතා කරවුවත් මිනිසුන් ක්‍රියා කරන ආකාර තුනක් තියෙනවා. තුනයි තියෙන්නේ. මිනිස්සු හිතින් හිතනවා. ඔය හිතන එක හැම මිනිහම කරනවා ලෝකේ කොහේ හිටියත්. ඒක තමයි සිතීම. අනිත් එක තමයි කතා කරනවා. ඒකත් කරනවා. අනිත් එක තමයි මේ වචන කතා කිරීම, අනිත් එක තමයි ක්‍රියා කිරීම. කයින්, අතින්, පයින් ක්‍රියා කිරීම. ඔය කාර්යයන් කවුරුත් කරනවා, අපිත් කරනවා. ඔය තුන තමයි අපි ලෝකේ කොහේ හිටියත් මිනිස්සු කරන කාර්යයන්. හිතින් හිතනවා, කටින් කතා කරනවා, අතින් පයින් ක්‍රියාත්මක වෙනවා, ක්‍රියා කරනවා. හැබැයි මේ කරන ක්‍රියාකාරකම් වල හොඳ නරක කියලා දෙකක් තියෙනවා. හොඳ ක්‍රියා, නරක ක්‍රියා. කුසල ක්‍රියා, අකුසල ක්‍රියා. පාප ක්‍රියා, එහෙම නැත්නම් පින් ක්‍රියා. ඔය ආදි වශයෙන් මේ වගේ දෙකක් තියෙනවා, දෙපැත්තක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා. හිතන වගේ දෙපැත්තක් තියෙනවා. හොඳ ඒවාක් තියෙනවා, නරක ඒවාක් තියෙනවා. පෙර හොඳ ඒවා හිතන්නත් පුළුවන්, නරක ඒවා හිතන්නත් පුළුවන්. කතා කරන එකේ දෙපැත්තක් තියෙනවා. හොඳ ඒවා කතා කරන්නත් පුළුවන්, හොඳ වචන කියන්නත් පුළුවන්, නරක වචන කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි කරන ක්‍රියාවන් හොඳ ඒවා කරන්නත් පුළුවන්, නරක ඒවා කරන්නත් පුළුවන්. ඒකට දෙපැත්තක් තියෙනවා. එතකොට මේවා මේ ඔක්කොටම එක වගේ නෙමෙයි. ඒක විවිධ වෙනවා. ඒවා විවිධයි. එක වගේ නෙමෙයි. ආන්න ඒ නිසා ලෝක ස්වභාවයක් තියෙනවා, ලෝකේ ස්වභාවයක් තියෙනවා, ලෝකේ ආධිපත්‍යයක් තියෙනවා, බලයක් තියෙනවා. ඒවා ගොනු වෙන, කැටි වෙන. ඉතින් පළවෙනි එක තමයි අත්හාදිපතේය කියලා කියන්නේ. මේ ලෝකේ මිනිස්සු සමහර විට හිතන්නේ තමන් ගැන පමණමයි. තමන් ගැන පමණමයි. ඒක තමයි අත්හාදිපතේය කියන්නේ. තමන් ගැන හිතනවා මිනිස්සු. අනුන් ගැන හිතන්නේ තමන්ගේ කෑම බීම ගැන හිතනවා, තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හිතනවා, තමන්ගේ අනිකුත් අවශ්‍යතාවයන් ගැන හිතනවා, තමන්ගේ සතුට ගැන හිතනවා, තමන්ගේ සමීපතමයන්ගේ අවශ්‍යතාවයන් ගැන හිතනවා. ඒ ගැන පමණයි. අනුන් ගැන හිතන්නේ. අනුන්ට මොනවා වුණත් කමන්නේ. හෙන ගැහුවත් කමන්නේ. මැරුණත් කමන්නේ. විනාශ වුණත් කමන්නේ. නැති වුණත් කමන්නේ. තමන් ගැන පමණමයි හිතන්නේ. තමන්ට සල්ලි හම්බ වෙනවා නම්, තමන්ට වස්තුව ලැබෙනවා නම්, තමන්ට කරන දේෙන් සතුට වෙනවා නම් එච්චරයි. අන් අයට මොනවා වුණත් අපිට කමක් නැහැ කියන එහෙම හිතන මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒක ආධිපත්‍යයක්. ඒ නිසා අපිට පේනවා මිනිස්සු සල්ලි හම්බ කරන්න ඕන දෙයක් කරනවා. ඒ මිනිසුන්ට පින්පව් කියන කතන්දරයක් අදාළ නැහැ. ඒ මිනිසුන්ට හොඳ නරක කියන කතන්දරයක් අදාළක් නැහැ. එතකොට අනුන්ට වෙන හිංසාව, පීඩාව, කරදරය ගැන ඒ අයට ප්‍රශ්නිකුත් නැහැ. ඒ නිසා වහකණ්ඩ දීලා හරි මිනිස්සු තමන්ට මුදල් ලැබෙනවා නම්, තමන්ට තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙනවා නම් ඒක කරන මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. අත්තාදිපතේය ඒ ආධිපත්‍යයක්, එක ආධිපත්‍යයක්. එහෙම මිනිස්සු ලෝකේ ඉන්නවා. මේවා දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕනේ. අපිට ඉතින් හිතා ගන්න පුළුවන්. හොරකම් කරන්න ගියාපුවාම, එතකොට දූෂණයට ගියාපුවාම, වංචාවට ගියාපුවාම ඔය හැම දෙයක්ම ඕවා කරන්නේ ඕක තමයි. තමන් ගැන විතරයි හිතන්නේ. පාලකයොත් එහෙමයි, අනිත් මිනිස්සුත් එහෙමයි. අනිත් අයට හෙන ගැහුවත් කමක් නැහැ. තමන්ගේ වැඩේ වෙනවා නම්, තමන්ට කීයක් හරි හම්බ වෙනවා නම්, තමන්ගේ ගොඩ ලොකු වෙනවා නම්, තමන්ට මොනවා හරි බලයක්, ශක්තියක් ලැබෙනවා නම් ඒ ගැන පමණයි හිතන්නේ. ඉතින් ඔහොම මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ වගේම තව කොටසක් ඉන්නවා, තව ආධිපත්‍යයක් තියෙනවා. ඒකට කියන්නේ ලෝකාධිපත්‍ය කියලා. ලෝකාධිපතේය. මේ ලෝකේ යම් පිළිගැනීම් තියෙනවා. මිනිසුන් විසින් ඇති කරගත්ත, එහෙම නැත්නම් මිනිසුන් විසින් පිළිගන්න යම් ඒවා නීති රීති වගේ. ඒවට කියන්නේ ලෝකාධිපතේය කියලා. දැන් අපි හිතමු
හොරකම් කිරීම කියන කාරණේ මේක නරකයි කියලා ලෝකේ කවුරුත් පිළිගන්නවා. බෞද්ධයෝ විතරක් නෙවෙයි. ලංකාවේ කවුරුත් පිළිගන්නවා මේක නරක දෙයක් කියන හොරකම් කිරීම කියලා. ලංකාව විතරක් නෙවෙයි මුළු මහත් ලෝකෙම පිළිගන්නවා හොරකම් කිරීම සුදුසු නැහැ කියලා. ඒක නිකන් නරක වැඩක්, පහත් වැඩක්, වැරදි වැඩක් කියන එක කවුරුත් පිළිගන්නවා. ඉතින් ඒ වගේ දේවල් ලෝකේ තියෙනවා. එහෙම පිළිගන්න දේවල් තියෙනවා. ඒ වගේම දැන් ප්‍රාණඝාතය ගත්තාම දැන් මිනිසුන් ඝාතනය කිරීම ලෝකේ කොහෙත් පිළිගන්නවා නරක වැඩක් කියන එක. හැබැයි සමහර රටවල් වල සත්ත්ව ඝාතනයේ සම්බන්ධව එහෙම කතන්දරයක් නැහැ. සමහර ආගම් වලත් එහෙම එකක් නැහැ මේ සත්ත්ව ඝාතනයේ සම්බන්ධ. නමුත් මිනිස් ඝාතනය කියන එක, මිනිසුන් මැරීම කියන එක බරපතල වැරද්දක් හැටියට මුළු ලෝකෙම පිළිගන්නවා. බෞද්ධයෝ උතනින් එහාට ගිහිල්ලා සියලු සත්වයන්ටම සියලු ප්‍රාණීන්ටම අබේදානය දෙමින් මේ ප්‍රාණඝාතයේම වැරද්දක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට මේ මිනිස් ඝාතනය කියන එක ලෝකේ කොහෙත් බරපතල වැරද්දක් හැටියටමයි දකින්නේ. එතකොට බොරු කීම ගත්තත් ඒ වගේමයි. ඒවා ලෝක ධර්මතා. මේක මේ එක පිරිසකට කණ්ඩායමකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි හොඳ දේත් තියෙනවා. දැන් මිනිසුන් අතර තියෙන ඔවුනොවුන්ට දක්වන කරුණාව, ඔවුන්ට දක්වන මෛත්‍රිය, පිළිගැනීම, ඒ වගේ හොඳ පැත්තකුත් තියෙන මුළු ලෝකයම පිළිගන්න. දැන් අපි කෙනෙක් හම්බෙච්චාම අපේ සංස්කෘතියට අනුව අපි අත් දෙක එකට කරලා පපුව ගාවට කිට්ටු කරලා ආයුබෝවන් කියලා පිළිගන්නවා. එතකොට බටහිරට ගියාපුවාම අතට අත දීලා පිළිගන්නවා. ඒව ලෝකේ පවතින ආචාර ධර්ම. එතකොට ජපානයේ කොරියාවට පැත්තට ගියාපුවාම ඔවුන් කොන්ද පාත් කරලා හිස පාත් කරලා ආචාර කරනවා. සමහර අය එක එකනා වැළඳගෙන ආචාර කරගන්නවා. මේ ක්‍රමයේ විවිධ තියෙනවා. ක්‍රමයේ විවිධයි. නමුත් ඒ පිළිගැනීමයි ඒ සිද්ධ කරන්නේ. අන්න ඒ වගේ දේවල් ලෝකේ මිනිසුන් අතර තියෙනවා. එමනි ආධිපත්‍යයක්, එහෙම නැත්නම් එවැනි දෙයක් ලෝකයේ තුල තියෙනවා. මේ වගේ දේවල් ඇති වෙලා තියෙන්නේ මේ මිනිස්සු විවිධයි. ඒ විවිධ වූ මිනිස්සු තුළ යම් වූ ශික්ෂණයක්, යම් වූ ශිෂ්ටත්වයක් ඇති කර ගන්නටයි මේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ, ජන සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ. අනිත් එක තමයි ධම්මාධිපතේය. ධම්මාධිපතේය කියලා කියන්නේ එක එක ධර්මයන් වලට අනුගත වෙච්ච යම් ප්‍රතිපදාවන් තියෙනවා. දැන් බෞද්ධයෝ බුදුහාමුදුරෝ දේශනා කරපු දේශනාවට අනුව ඒ කටයුතු පුරුදු වෙනවා, පුහුණු කරනවා, ඒවා ප්‍රගුණ කරනවා. ධම්මාධිපතේය. එතකොට ඉස්ලාම් භක්තිකයෝ ඒ කට්ටියගේ ආගමික ග්‍රන්ථවල ඒ ආගමික නායකයෝ දේශනා කරලා තියෙන දේ හොඳට කියවලා දැනගෙන ඒවා කල යුත්ත නොකල යුත්ත සුදුස්ස නුසුදුස්ස මොනවද කියලා තේරුම් අරගෙන ඒ කට්ටිය ඒක කරනවා. ධම්මාධිපතේය. ඒ වගේම කතෝලික බැතිමතුන් එදෙවියන් වහන්සේ දේශනා කරලා තියෙන මේ බයිබලයේ සටහන් වී තිබෙන දේවල් කියවලා දැනගෙන කියාගෙන හොඳ දේ නරක දේ තේරුම් අරගෙන ඒවා ඒ අය අනුගමනය කරනවා. Hindu භක්තිකයොතුත් ඒ වගේමයි තමන්ගේ ආගමානුකූලව කියලා දීලා තියෙන ඒ උපදෙස් අහලා කියලා දැනගෙන අධ්‍යයනය කරගෙන කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා තේරුම් අරගෙන ඒවා කරනවා. ආන්නේකට තමයි ධම්මාධිපතේය කියලා කියන්නේ. එතකොට මේවා මේ මිනිස් සමාජයේ හසුරුවන, මිනිස් සමාජය තුළ ගුණධර්ම වර්ධනය කරන්න, මිනිසුන් ශිෂ්ට තත්වයට පත් කරන්න තියෙන දේවල්. ඒවා තමයි මේ ආධිපත්‍ය තුන හැටියට බුදුහාමුදුරුවෝ අපිට මේ පෙන්눔 කරලා දීලා තියෙන්නේ. එතකොට මිනිස්සු වශයෙන් මිනිස්සු සිද්ධ කරන ක්‍රියාවන්, ඔවුන් හිතින් කරන ක්‍රියා තියෙනවා. ඒවට කියන්නේ මනෝකම්ම කියලා. ඒ වගේම වචනයෙන් කරන ක්‍රියා තියෙනවා.
ඒවා වාචික ක්‍රියා. ඒ වගේම කයින් කරන ක්‍රියාවන් තියෙන කායික ක්‍රියාවන්. මේ හැම දෙයකටම පින්නතුනේ සිත සම්බන්ධ වුණොත් තමයි ඒවා කර්මයක් වෙන්නේ. දැන් අපේ ජීවිතය තුළ අපි හිතන්නේ නැතුව ක්‍රියාත්මක වෙන බොහෝ දේවල් තියෙනවා. ඒවා කර්ම වෙන්නේ නැහැ. අපි හිතමු අපි ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒ ආස්වාස ප්‍රාස්වාස කිරීම අපි හිතා කරන දෙයක් නෙවෙයි, ඉබේ සිද්ධ වෙන දෙයක්. අපි මව් කුස තුල සිටිද්දිත් ඒ දේවල් ලුණා. බිහි වෙච්ච දවස් ඉඳමත් ඒ දේවල් ටික වෙනවා, මැරෙනකනොත් ඒ ටික වෙනවා. අපිට නිින්ද ගියාපුවාමත් ඒ ටික වෙනවා. ඒවා අපි හිතලා කරන ක්‍රියාවන් නෙවෙයි. අපි ගන්න ආහාර ශරීරය තුළදී ජීර්ණය වෙනවා, ක්‍රියාවලියක් වෙනවා. ඒවා අපි හිතන්නේ ඒවා ඉබේ සිද්ධ වෙන දේවල්. ඒ වගේම අපේ රුධිරය ගමන් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒවා ඉබේ සිද්ධ වෙන දේවල්. ඒවා ගැන අපි හිතන්නේ ඒවා හිතන්නේ. හැබැයි මේ ආස්වාස ප්‍රාස්වාස කිරීම සම්බන්ධව අපි හිත යොමු කරවුවොත් අන්න එතන ක්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ආනාපාන සති භාවනාවේදී අපි සිතින් මේක දකින්නවා බලනවා ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම. අන්න එතන කර්මයක් නිර්මාණය වෙනවා. මොකද හිත ඒකට සම්බන්ධ වෙලා තියෙන නිසා. එහෙම නැත්තම් සිත නැත්තම් හුස්ම ගැනීම සහ පිටවීම ස්වාභාවිකවම සිද්ධ වුණොත් ඒ තුල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණා නම් මේ වෙනකොට ඉතින් අපි ඔක්කොම නිවන් දකින්නත් පුළුවන් නේ. එහෙම දෙයක් වෙලා නැහැනේ අපිට. අපි හුස්ම ගත්තා නිදානේ ලද දක්වාම. එහෙම නෙවෙයි. ඒවා අපි හිතින් කරපු දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ යම් වූ කායික මානසික වාචසික ක්‍රියාවන් කරනකොට ඒ සෑම ක්‍රියාවකටම පින්නතුනේ ඒට සාපේක්ෂක විපාකයක් තියෙනවා. ඊට සාපේක්ෂක විපාකයක් තියෙනවා. යමක් හිතින් සිත සම්බන්ධ කරගෙන කරනකොට අපි හිතමු අපි හිතින් හිතනවාමනේ, ඒ හිතමනේ. එතකොට ඒ හිතන දෙයට එහෙම එකක් තියෙනවා. අපි හිතින් හිතලා කටින් පිට කරනවානේ, ඒකට විපාකයක් තියෙනවා. අපි හිතින් හිතලා යමක් කරනවානේ, ඒකට විපාකයක් තියෙනවා. අන්න එතෙන්දී බුදුහාමුදුරුවෝ අපිට අනුශාසනා කරනවා ඒ දේවල් කරනකොට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ කොහොමද කියලා. ඒ දේවල් කරනකොට අපි භය උපදවා ගත යුත්තේ ඇයි කොහොමද කියන එකයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාවේදී අපිට දේශනා කරන්නේ. ඉතින් පළවෙනි කාරණේ තමයි අත්තානුභය. බුදුහාමුදුරුවෝ දේශනා කරන පළවෙනි භය අත්තානුභය. අත්තානුභය. අපි අපේ ජීවිතවල වැරදි වෙනවා. අපේ ජීවිතවල දැනුවත්වත් වැරදි වෙනවා, නොදැනුවත්වත් වැරදි වෙනවා ජීවිතේ. හැබැයි සමහර වැරදි අපි කරනවා කවුරුත්ම දන්නේ නැහැ. කිසිම කෙනෙක් දන්නේ නැහැ. නමුත් අපි වැරදි කරනවා. කිසිම කෙනෙක් දන්නේ නැහැ. ගෙදර ඉන්න අනිත් අය දන්නේ නැතුව අපි මහලුකු වැරදි කරනවා. සමහර විට ගෙදරක ඉන්න ස්වාමියා කරන වැරද්දක් භාර්යාව දන්නේ. භාර්යාව කරන දේ ස්වාමියා දන්නේ. දරුවෝ කරන දේ දෙමව්පියෝ දන්නේ. දෙමව්පියෝ කරන දේ දරුවෝ දන්නේ. බොහොම රහසේ ඉන්නවා. බොහොම නිස්සද්දේ ඉන්නවා. සමහර විට හොරකම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දූෂණයක් වෙන්න පුළුවන්, වංචාවක් වෙන්න පුළුවන්, ස්ත්‍රී දූෂණයක් වෙන්න පුළුවන්, අපචාරයක් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් කරලා නිස්සද්දව ඉන්න පුළුවන්, කවුරුත් දන්නේ නැහැ. අහු වෙන්නෙත් නැහැ. අහු වෙන්නෙත් නැහැ. හැබැයි මේ දේ දන්න එක්කෙනෙක් ඉන්නවා. අන් අය දන්නේ නැහැ. එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුද? Taman දන්නවා. මම මේක කරයි කියලා Taman දන්නවා. මම මේ වැරද්ද කරයි කියලා Taman දන්නවා.
එතකොට තමන්ට මේකෙන් පසුතැවෙන්න වෙනවා. වැරද්දක් කරපු කෙනෙකුට යම් තැනකදී ගෙදරකදී හෝ වේවා මොකක් හරි වචනයක් පිට වුණොත් වෙන කෙනෙක්ගෙන් ඕන්න මෙයාට ටක් ගාලා පැස් අපේ මේක මං කරපු එක දැනගෙනවද්ද දන්නේ නැහැ කියලා අන්න ලොකු ගැටලුවක්. තැනකට යනවා. අපි හිතමු හොරකම් කරපු කෙනෙක් කියලා කාටවත් දන්නේ නැහැ. තමන් විතරයි මේක දන්නේ තාම. කොහෙවත් අහුවෙලක් නැහැ. නීතියට අහුවෙලක් නැහැ. ළඟ ඉන්න සමීප කෙනෙක් දන්නේත් නැහැ. නමුත් යම් තැනකට යනකොට මොකක් හෝ හොරකමක් ගැන යම් කතා කරනවා. මෙයාට ටක් ගාලා එනවා. අපේ මං ගැනවද දන්නේ නැහැ. මං කරපු එක ආරංචි වෙලාවක් දන්නේ නැහැ කියලා ලොකු පසුතැවිල්ලක්. එතකොට වෙන යම් මුදුරාචාර වැඩකට යෙදිච්ච කෙනෙක් කවුරුත් දන්නේ නැහැ. නමුත් Taman දන්නවා. සමහර විට ඒක කවුරුත් දන්නේ නැති නිසා ඔව් විවිධ තැන් වලට යනවා, පිනේ ඉන්නවා, දානපතියෝ වගේ ඉන්නවා, අනුශාසකයෝ වගේ ඉන්නවා, කතිකයෝ හැටියට ඉන්නවා, සුද්ධ වගේ ඉන්නවා, සුදුන වගේ ඉන්නවා, එහෙම ඉන්නවා. නමුත් ඇතුළ Taman දන්නවා Taman වැරද්දක් කරලා තියෙනවායි කියලා. ඒ නිසා ඔහු නිතරම සැකෙන් ඉන්නේ, නිතරම බයෙන් ඉන්නේ. මම කරපු දේ අහුවෙයිද? මං කරපු දේ දැනගනීද? මං කරපු දේ එළියට එයිද? මෙහෙම මහා ලොකු ආතතියකින්, මහා ලොකු පීඩාවකින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. සමහර මිනිස්සු එක එක අයට එක එක දේවල් කරනවා. සමහර විට වුණියම් කරනවා. සමහර විට එක එක කරදරේ වැටෙන දේවල් කරනවා. විනාශ වෙන දේවල් කරනවා. ප්‍රශ්න ඇති කරනවා. බාධා කරනවා. තනියම කරන්නේ. තනියම කරන්නේ. කරලා ඉතින් හිත හිතා ඉන්නවා. සමහරට ඒකට ඒ කෙනා වාජනය වෙනවා, පාත්‍ර වෙනවා. මේ මෙන්නකොට Tamanට මොකක් හරි කරදරයක් වෙනවා. කරදරයක් වෙච්ච ගමන් හිතනවා මේ මම අර මිනිස්යාට කරපු දේ නිසා මට මෙහෙම වුණාද? අන්න ලොකු පසුතැවිල්ලක් ජීවිතේට එනවා. ලොකු පසුතැවිල්ලක් එනවා. Taman අසනීප වෙනවා. අම්මේ මං අර මිනිහට හුනියමක් කරවුවානේ. කවුරුත් නොදැන ගත්තත් මේක තමක් විහිද දන් දෙයි හාමුදුරුවනේ ඒකේ විපාකයේද මට මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම මිනිස්සු හිතනවා, එහෙම කල්පනා කරනවා. මගේ ජීවිතේ යම් වැරද්දක් වුණා. මේක තමන් දන්නවා, කවුරුත් දන්නේ නැහැ. නමුත් නිරන්තරයෙන්ම තමන් හිතනවා අනේ මං අතින් වෙච්ච වැරද්ද අහවලා දැනගනීද, මෙයා දැනගනීද, අම්මා දැනගනීද, තාත්තා දැනගනීද, මහත්තයා දැනගනීද, නෝන දැනගනීද? නිතරම ඒ පුද්ගලයාගේ හිතට මහා ලොකු පීඩනයක්, මහා ලොකු ආතතියක්. ඒ නිසා මේක ගිහි වෙන්නත් පුළුවන්, මේක පැවිද්දෙකුට වෙන්නත් පුළුවන්, මේක තරුණ මහලු ස්ත්‍රී පුරුෂ කාටවත් ભેදයක් නැතුව හැම කෙනෙකුටම මෙවන් වූ ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට අනුශාසනා කරනවා අපි බය වෙන්න ඕන ඒ වගේ දේවල් කරනකොට කාය දුස්චරිතයක් කරන්න පෙළඹෙනකොට, එහෙම නැත්නම් මනෝ දුස්චරිතයකට යනකොට, ඒ වගේම නැත්නම් වාචසික දුස්චරිතයකට යනකොට අපි යන්න හිතන්න ඕන. කවුරු නොදැන ගත්තත් මම මේ දේවල් කරවුවොත් මට ඒ ගැන නැවත හිතන මොහොතක් ගානේ මට දුක් වෙන්න වෙනවා, පීඩාවටපත් වෙන්න වෙනවා, අසරණ වෙන්න වෙනවා කියලා ආන්න එහෙම කල්පනා කරලා බුදුහාමුදුරුවෝ අපිට අනුශාසනා කරන්නේ කාය දුස්චරිතං පහාය කාය සුචරිතං භාවේත කිය. ඒ නිසා කවුරු නොදැනගත්තත්, කාට ආරංචි නොවුනත්, පුළුවන් තරම් රහසිගතව මේ දේ කරන්න පුළුවන් වුණත් ඒ දේ මම කරන්නේ නැහැ කියලා අන්න අර අත්තානුවාදේ තමන් ගැන හිතලා තමන් බයටපත් වෙන්න ඕනේ ඒ වගේ වැරදි කරන්න.
ඒ වගේ වැරදි කරන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ බය ඇති කරගන්න කියපු පළවෙනි කාරණය. කෙනෙක් දැනගන්නවද නොදැනගන්නවද කියන එක වෙනම කතන්දරයක්. වැරද්ද නම් වැරද්දමයි. ඒක වැරද්ද වෙන්නේ කොහොමද? ඒට ලැබෙන විපාකයට මුහුණ දෙන්න වෙන්නේ අපිමයි. ඒක කරව මොහොතේ ඉඳලම අපිට ඒක සිහියට එන මොහොතක් ගානේ මම මේ වැරද්ද කරා, මගෙන් මේ වැරද්ද වුණානේ, මේ වැරද්ද වුණානේ කියලා නැවත නැවත සිහි වෙනවා. එතකොට තව කෙනෙක්ගේ හැසිරීමක් දකිනකොට අනේ මෙයා මේ විදිහට හැසිරෙන්නේ මගේ වැරද්ද දැනගෙනද? මෙයා මේ හැටියට කතා කරන්නේ මගේ වැරද්ද දැනගෙනද? මෙයා මේ හැටියට වැඩ කරන්නේ මගේ වැරද්ද දැනගෙනද කියලා නිතරම හිතට ලොකු බයක් වෙනවා. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ගිහි පැවිදි අපි හැම දිනාටම අනුශාසනා කරන්නේ මේ අත්තානුවාද භය අපේ ජීවිතයේ තුල ඇති කරගන්න ඕන කියලා. ඔය පළවෙනි කාරණය. දෙවෙනි බිය හැටියට බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ පරානුවාද භය. පරානුවාද භය. එතකොට තමන් කරන වැරද්දක් කියලා තමන් දන්නවා. වැරදි බව දැනගෙනත් මිනිස්සු වැරදි කරනවා. වැරදි කරපුවා මිනිස්සු බයිනවා. මිනිස්සු දොස් කියනවා. මිනිස්සු ගරහනවා. මිනිස්සු චෝදනා කරනවා. එතකොට පරානුවාදය කියලා කිව්වේ ඒකයි. මිනිස්සු බයිනවා. ඒ පුද්ගලයන්ගේ තත්වයන් වලට අනුව ලැබෙන ප්‍රතිචාරය, ලැබෙන දෝෂාරෝපණය, ලැබෙන චෝදනාව හරි බරපතලයි. දැන් අපි හිතමු පාසලක ළමයෙක් යම් වැරද්දක් කරා කියලා. නමුත් ඒක ඒ තරම් ලොකුවටම ගන්නෙ නැහැ සමාජේ. නමුත් පාසලක ගුරුවරයෙක් යම් වැරද්දක් කරොත් අර වැරද්දම කරවුවොත් ඒක මහ ලොකු චෝදනාවක්. ඒක මහ ලොකු වැරද්දක්. බොහෝ දෙනා බොහොම බරපතල ලෙස දෝෂාරෝපණය කරනවා. ඒ වැරද්ද කර පුද්ගලයා දරන තනතුරට අනුව, පුද්ගලයාගේ වයසට අනුව එම වෙන්න පුළුවන්. දැන් රටක පාලිතයෙක් එමන රටක මිනිහෙක් සාමාන්‍යයෙන් වැරද්දක් කරවුවට ඒක සාමාන්‍යයෙන් ලොකුවට කතා වෙන්නේ නැහැ. නමුත් රටක පාලකයෙක් වැරද්දක් කරවුවොත් ඒක මහා බරපතල ලෙස සමාජය විසින් චෝදනාවට ගැරහීමට ලක් කරනවා. සාමාන්‍ය මිනිහෙක් යම් වැරද්දක් කරලා ඒකට ඒ පුද්ගලයාට ලැබෙන චෝදනාවට වැඩි චෝදනාවක් සමාජයේ වගකීමක් දරන නිලධාරියෙක් කරපුවාම ඒ චෝදනාව අරිට වැඩිය බොහොම බරපතලයි. නේ? ගෙදර දරුවෙක් වැරද්දක් කරලා ඒ වැරද්දට දරුවට කරන චෝදනාවට දඬුවමට වැඩිය ඒ වැරද්දම ගෙදර ඉන්න අම්මා හෝ තාත්තා හරි කරවුවොත් ඒක මහා බරපතලයි, ලොකු චෝදනාවක්. මේක ගිහි පැවිදි කොයි පැත්තටත් කොහොමම තමයි. ඒ නිසා පරානුවාදය කියලා කිව්වේ එහෙමයි, දොස් කියනවා. මිනිස්සු දොස් කියන වැරද්දක් කරපාම බයිනවා, විවිධ දේවල් කියනවා, විවිධ චෝදනා කරනවා, ගරහනවා. කරපෙන්නාට නෙවෙයි, කරපෙන්නාගේ අම්මා තාත්තා. ඊටත් එයා හත්මුදු පරම්පරාවට ඇඳලා සමහර විට ඒ පරානුවාදනය කරනවා. වට බයිනවා මිනිස්සු. නේද? දැන් බුදුහාමුදුරුවන්වත් ওই වගේ බොහෝ චෝදනා ඇවිල්ලා තියෙනවා. බුදුහාමුදුරුවෝ එක දවසක් බමුණෙක් සහ ඔහුගේ අතවැසියෙක් පාර යනවා. මේ බ්‍රාහ්මණයා එහෙම නැත්නම් මේ බමුණා බුදුහාමුදුරුවන්ට හරියට චෝදනා කර බැන ප්‍රසිද්ධිය යනවා. බුදුහාමුදුරන්ගේ සීලය ගැන චෝදනා කර යනවා. නමුත් මේ බමුණගේ අතවැසියා ගෝලයා බුදුහාමුදුරන්ගේ ගුණ කියා යනවා. මේක මේ රහසනේ ප්‍රසිද්ධියම කරන්නේ බුදුහාමුදුරන්ට චෝදනා කරන්නේ. මේක අහපු භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා හවස ධම් සභාවේදී භික්ෂුන් වහන්සේ අතරේ කතා වෙනවා. අර බමුණා බුදුහාමුදුරන්ට බොහොම අසිත ලෙස, බොහොම කැත ලෙස බුදුහාමුදුරන්ට දෝෂාරෝපණය කරනවා. බුදුහාමුදුරන්ට දොස් කියනවා. ඉතින් මේ බුදුහාමුදුරෝ මහා කාරුණිකයි. බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධයි.
බුදුහාමුදුරන්ට එක්ක මේ මනුස්සයාට මොනවා හරි කරන්න පුළුවන්. එහෙම නැත්නම් රජුරවණ්ඩ කියලා හරි මේ මනුස්සයාට යමක් අවවාදයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි කරන්න පුළුවන් නේ. මෙහෙම කතා වෙනවා. මේක බුදුහාමුදුරන්ට ආරංචි වෙනවා. බුදුහාමුදුරන් මේ ප්‍රශ්නේ යනවා. බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේලාට කියනවා ඔබලා ඒකට කලබල වෙන්න එපා. යම් කෙනෙක් ඒ බමුණා බුදුහාමුදුරන්ගේ සිල්වත්කම ගැන දොස් කියනවා නම් එයා දොස් කියන්නේ මොකක් ගැනද මොනවා නිසාද කියන අපි කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම දෝෂයක් අපි ගාව තියෙනවා නම් ඒ දෝෂය අපි හදා ගන්න ඕනේ. අපි ගාවේ දෝෂයක් තියෙනවා නම් නේ උන් දොස් කියන්නේ. එහෙම දෝෂයක් නැත්තම් අපි කරවාගෙන ඉන්න ඕනේ. අපි මොකටද කලබල වෙන්නේ? කවුරු හරි කෙනෙක් කේන්තියෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් තව කෙනෙකුට බැන්නට චෝදනා කරවුවට ඒ චෝදනාව අපි ද්වේෂයෙන්, වෛරයෙන් බාර අරගෙන ඔහුට උත්තර දෙන්න ගියාම අපේ හිතයි දූෂණය වෙන්නේ. අපේ හිතයි කිලිට වෙන්නේ. අපේ කෙලෙස් රැස් කරගන්නේ. සා බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒව ගණන් ගන්න එපා. බයින කෙනා බණී. ටික කාලයක් යනකොට ඔහුටම තේරෙයි. එතකොට ඕක නතර වෙයි. අන්න එහෙමයි බුදුහාමුදුරෝ අනුශාසනා කළේ. තව එක අවස්ථාවකදී බුදුහාමුදුරන්ව චෝදනා කරන්න මිනිස්සු පිරිසක් එක්කාසු වෙලා කාන්තාවක් ඝාතනය කරලා මරලා පන්සල ළඟ කහල ගොඩේ හංගනවා. බලන්නකො සැලසම් ගිදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ බුදුහාමුදුරන් කරපු දේ මිනිස්සු බුදුහාමුදුරන්ව චෝදනා කරන්න මිනිස්සු කරපු දේ කාන්තාවක් මරලා ඊටත් අමතර චෝදනා කරා මේ කාන්තාව දූෂණය කරලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ කාන්තාව මරලා මෙන්න බුදුහාමුදුරුවෝ කහල ගොඩේ මේ මල කඳ ගහලා තියෙනවා කියලා කරපු මිනිස්සු ප්‍රචාරය කරා. මහා ලොකු කතන්දරයක්. බලන්නකො බුදුහාමුදුරන් කාලෙත් මේවා සැලසුම් කරලා බුදුහාමුදුරන්ට අපහාස කරන්න, බුදුහාමුදුරන් නිග්‍රහ කරන්න මොන දේවල් කරලා තියෙනවා. දැන් අද වගේ නම් නේද මෑණි? ඕක වීඩියෝ කරලා Facebook දාලා ඉන්ටර්නෙට් දාලා ලෝකෙටම දානවා. මේ බුදුහාමුදුරන්ගේ වැඩ ඕම දාලා ලෝකෙටම. නේ? එදා ඉතින් Facebook තිබ්බේ නැති නිසා ඒක එතනින් ඉවරයි. හැබැයි ඉතින් පොතේ ලියලා තියෙනවා මෙහෙම එකක් කියලා. ඉතින් එදාත් එහෙමනම් අද මොනවා වෙන්න බැයිද? එදත් බුදුහාමුදුරන්ට චෝදනා කරන්න විවිධ දේවල් නිර්මාණය කරවුවා නම් අදත් භික්ෂුන් වහන්සේලාට වෙන්න පුළුවන්. තව යම් කෙනෙකුට වෙන්න පුළුවන්. පිළිගත් චරිතයකට වෙන්න පුළුවන්. ඕනෑ දේවල් නිර්මාණය කරලා සමාජයේ අපහාසයට උපහාසයට ලක් කරන්න පුළුවන්. ඒවල දේවල් ඕන තරම් අපිට මාධ්‍ය තුල අහන්න දකින්න ලැබෙනවා. ඒවා දකින්න මිනිස්සු හැබෑටම පිළිගන්නේ මේක සැබෑම සිද්ධියක් හැටියට. එම තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. විචාරශීලී බව හරි අඩුයි. ඒ නිසා ඉන් පස්සේ සමහර විට භික්ෂුවකගේ යම් දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සමස්ත සංඝයාටම බොහොම බරපතල චෝදනා කරමින් ගැරහීමට ලක් කරමින් ක්‍රියාත්මක වෙන බව අපිට සමාජයේ පේනවා. ඉතින් ඒවා ඉතින් මහ දෙයක්වත් නෙවෙයි. බුදුහාමුදුරන්වත් ඔහොම වුණා නම්, බුදුහාමුදුරන්වත් අපහාස කරන්න එහෙම සැලසුම් වුණා නම් අද මේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට එවැනි අපහාසයක් කරන්න මොනවා නිර්මාණය වෙන්න බැරිද? ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරනේ මෙමුව ආහා ඉන්න බෑ. අපි යන්න වෙන කොහෙට හරි. ඇයි මේ බයිනවනේ? මේ වගේ මිනි මැරුමක් කරලා හංගලා කාන්තාවක් දූෂණය කළා මහා චෝදනාවක්. බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද හරි අපි ගියයි කියමුකෝ. ඔය ගිය තැනත් යන තැනත් මිනිස්සු ඔය වගේම දෙයක් අපිට කරවුවොත් එතකොට මොකද කරන්නේ? ඒ නිසා ආනන්ද වැරද්දක් කරේ නැත්නම් ඔබ කලබල වෙන්න ඕනේ. අපි කලබල වෙන්න ඕනේ. අපි කරබාගෙන ඉමු. අන්න බුදුහාමුදුරුවෝ අනුශාසනා කරේ එහෙමයි. හැබැයි අද එහෙම කරබාගෙන ඉන්න ගියොත් දායකයෝ ඇවිල්ලා පන්සලෙනොත් එළියට ඇදලා දාලා ගහලා පන්නලා
එහෙමනේ සමාධිය ක්‍රියාත්මක වෙන්නේ. නේ. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ ආනන්ද බය වෙන්න එපා. අපි නිවැරදි නම් අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඕක ටික දවසක් තියලා මිනිස්සු සත්‍ය තේරුම් අරගන්නේවි මොකක්ද කියන කාරණා. ඒක ඔන්න ඔය වගේ මේ අපි යමක් කරනකොට බොහොම හිතන්න ඕන මේ දේ කරපුවාම ලෝකයා අපිට දොස් කියයි. ලෝකයා අපිට බනී, ලෝකයා අපිට ගරහයි. ආන්න එහෙම අපි හිතලා මේ පරානුවාද භය අපි ඇත කරගන්න ඕන. අපි වැරද්දක් කරන්න හිතට ආවට අම්මේ මම මේක කරවුවොත් මේ හිතට ආපු දේ මම කරවුවොත් අප්පෝ මට මිනිස්සු බනී ලෝකෙන් අපවාද එයි. ආන්නේ බය ඇති කරගන්න ඕන. මේ හිතට ආපු දේ මම කිව්වොත් මහලොකු ප්‍රශ්නයක් වෙයි, මහලොකු ගැටලුවක් වෙයි. ඒ නිසා මම මේක කියන්නේ ආන්නේ පරානුවාද භය ඇති කරගන්න ඕන. නේද? අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. අන්නේ පරානුවාද භය අපි ඇති කරගන්න ඕන කියන. අනිත් එක බුදුහාමුදුරුවෝ කියනවා දණ්ඩ භය කියලා එකකුත් තියෙනවා. යම් යම් දේවල් කරපුවාම දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. සමහර විට වැරදි කරලා දඬුවම් ලැබෙනකන් මහා වීරෝ වගේ අපිට එන්න පුළුවන්. මහා චණ්ඩි වගේ, මහා කෙරුම්කාරෝ වගේ අපිට ඉන්න පුළුවන්. දැන් අපිට පේනවනේ ඔය අපේ මාධ්‍යෙම විවිධ අවස්ථාවන් වලදී ඔය කුඩු ජාවාරම් කරලා මංකොල්ල කාලා මිනි මරලා ඉතින් ඒ කට්ටිය වෙනම නායකයෝ හැටියට නම් හදාගෙන ආයුධ තියාගෙන ලොකු සුඛෝභෝගී වාහන තියාගෙන ඉතින් මහ ලොකු මිනිස්සු වගේ මිනිස්සු සමාජේ ජීවත් වෙනවා. හැබැයි දඬුවම එනකන් විතරයි. වැරද්දට දඬුවම ආපු දවසේ ඔවුන් අඬනවා, වැළපෙනවා, තැවෙනවා. ඔවුන් කියනවා මේ ඉස්සරෝම නිසා මට සමාව දෙන්න, මාව නිදහස් කරන්න, මට දඬුවම් කරන්න එපා. මගේ දරුවෝ ඉන්නවා, ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. මගේ භාර්යාව ඉන්නවා, කවුරුත් නැහැ, මම හිරේ වැටුණොත් ඒ අය බලා ගන්න. මට සමාව දෙන්න, මං අය මේ වැරද්ද කරන්නේ. අම්මා ඉන්නවා තනියම, අම්මා බලා ගන්න, මං කවුරුත් නැහැ, මම හිරේට දැම්මොත්. ඒ නිසා මාව නිදහස් කරන්න කියලා අඬනවා, දොඩනවා, වැළපෙනවා, පසුතැවෙනවා. හැබැයි ඔව් නීතිය රැහැනට අහු වෙනකන් ඔව් හිතුවේ කවදාවත් මට දඬුවමක් ලැබෙන්නේ නැහැ, කවදාවත් මං අහු වෙන්නේ නැහැ, මම බොහොම ශක්තිමත්, මම මහ වැඩකාරයෙක්, මම මහ ලොකු පුළුවන්කාර මිනිස්සෙක් කියලා තමයි හිතේ. බුදුහාමුදුරුවෝ කියන්නේ වැරද්දක් කරොත් අනිවාර්යෙන්ම ඒට දඬුවම් ලැබෙනවා. දඬුවම් ලැබෙන්න පුළුවන් මම මේ වැරද්ද කරොත් කියලා හිතන්න ඕන. අන්න එහෙම හිතලා වැරද්දෙන් අපි වැරද්දක් කරන්න අපි බය වෙන්න ඕන. ඒක තමයි දණ්ඩ භය කියලා කිව්වේ. දණ්ඩ භය කියලා කිව්වේ ඒක. ඉස්සර නම් වැරද්දක් කරපුවාම අත කපනවා, කන කපනවා, කකුල කපනවා, කඳ කපනවා, ඔය වගේ මහා දරුණු දඬුවම් තිබුණා. උල තියෙනවා, කටුඹුලේ නංගනවා වගේ දරුණු දඬුවම් තියෙනවා. දඬු කඩේ ගහනවා, එහෙම තියෙනවා. වෙඩි තියලා මරලා දානවා, එහෙම දඬුවම් තියෙනවා. ජීවිත කාලය දක්වාම හිරේ දානවා, ඒ වගේ දඬුවම් තියෙනවා. විවිධ දඬුවම් තියෙනවා. ඒක තැනකට දාලා කරවලේ හිර කරලා තියෙනවා, දඬුවම් තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ වැරද්දක් කරනකොට අප්පෝ මේක කරවුවොත් මට දඬුවම් විඳින්න සිද්ධ වෙනවාමයි. මේ ජීවිතේ සමහර විට දඬුවම් නොලැබුණා වෙන්නයි කියමුකෝ. නමුත් මේ කරපු කර්මයට දඬුවම් විඳින්නම වෙනවා. ඒ ස්වභාව ධර්මයේ දඬුවමින් අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ওই ලොකු මිනිස්සු නම් මැතියමතු වෙරපෙන්න පුළුවන්, කවුරු උනත් තමන්ගේ බලය නිසා කරන හොරකම්, දූෂණ, වංචාවන් ඔක්කොගම වහගෙන ඉන්නවා. සමහර විට ඒවට දඬුවම් නැතුවම මැරිලා යන්නත් පුළුවන්. ඒ මැරිලා ගියත් ඔවුන්ගේ ස්වභාවයෙන් ලැබෙන කර්මානුරූපව ලැබෙන දඬුවමින් ඔවුන්ට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ කියන මේ දණ්ඩ භය කියන එක තමන් තේරුම් අරගෙන වරදින් වැරද්දක් නොකරන්න ගිහි පැවිදි කවුරුත් අපි පුරුදු වෙන්න ඕනේ කියන කාරණේයි මෙතන බුදුහාමුදුරුවෝ අනුශාසනා කරන්නේ. අනිත් එක තමයි දුක්ගති භය. දුක්ගති භය. දුගතිය පිළිබඳව ඇතිවන භය. දැන් අපි දන්නවනේ මේ ගති තියෙනවනේ. සත්‍යෝ උපදින තත්ත්වයන් තියෙනවනේ, ස්වභාවයන් තියෙනවනේ. නේද? දැන් අපි ඉපදෙන්න සුදුසු ස්ථාන හැටියට මේ මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, ඒ වගේම
රූප ආරෝපේ බ්‍රහ්ම ලෝක පිළිබඳව කතා කරනවානේ සැප ඇති තැන් සුව ඇති තැන් හැටියට. මනුස්ස ජීවිතය ගැන කතා කරන අපි කතා කරන්නේ මේක බොහොම සසරේ කරගත්ත මහා පින්කම් වල ප්‍රතිඵල හැටියට අපිට ලැබිච්ච ජීවිතයක් හැටියට අපි කතා කරන්නේ මනුස්ස ජීවිතය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ දුර්ලභ වූ දෙයක් කියලා මනුස්ස ජීවිතයේ ඔබ අප ලබපු නේද? ඒ දුර්ලභ වූ මනුස්ස ජීවිතයේ ලබපු මිනිසුන් අතරත් හැබැයි අපිට පේනවා විවිධ ගැටලු තියෙනවා මේ මිනිසුන් අතර. සමහර විට උපතින්ම අන්ධ මිනිස්සු ඉන්නවා, කොර වෙච්ච මිනිස්සු ඉන්නවා, කන් ඇහෙන්නේ නැති මිනිස්සු ඉන්නවා, මන්ද බුද්ධික මිනිස්සු ඉන්නවා, දුප්පත් වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා ජීවිතේ. එතකොට මේ සමහර විට කුසට ගතක් නැතුව, කුසට ආහාරක් නැතුව, ඇඟට ඇඳුමක් පැළඳුමක් ලෙඩට බෙහෙතක් හේතක් නැතුව, කාගේවත් උදව්වක් පිහිටක් පිළිසරණක් නැතුව ජීවත් වෙන මිනිසුත් මේ ලෝකේ ඉන්න මනුස්ස ලෝකේ තමයි ඉපදුනේ. මනුස්ස ලෝකේ ඉපදෙන්න පින තිබුණා. නමුත් ඒ පින් කරනකොටම කරපු තව මොනවා හරි දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි හේතුව. මේක අර මේ පින්කම් කරලා තියෙන්නේ 50-50 වගේ. 50ට 50 පින්කම් කරලා තියෙන්නේ. පින්කම් කරනකොට ගොංකනුත් ඒකම ටිකක් කරලා තියෙනවා. පිනට මනුස්ස ලෝකේ ලැබුණා. නමුත් කරපු ගොංකන් ටිකට ඒවට දඬුවමුත් මනුස්ස ජීවිතය තුළම අපිට ලැබිලා තියෙනවා නේ. එහෙම තියෙනවා. ඉතින් අද සමාජෙත් ඉතින් පින්කම් කරනකොට කරණේවා තියෙනවානේ එහෙම. දැන් අපි හිතමු මේ ගෙදරක කරන පින්කමක් කියන්නකෝ. අපි හිතමු ගෙදරක බණක් කියලා නේද මෑණියෝ? ගෙවල් වල බණ හාමුදුරුවෝ බණට යනවා. බණ කියලා එනවා. දැන් ඉස්සර නම් මිනිස්සු බණ ගෙදරට කලින් ආව බණ අහන්න. නේ? බණ අහන්න එනකොට සමහර විට තේ කොළ ටිකක්, සීනි ටිකක් ඉස්සර අරගෙන ආවා බණට කලින් ආවේ. බණ අහන්න. එන අයට තේ වතුර ටිකක්වත් දෙන්න උදව්වට කියලා සීනි ටිකක්, තේ කොළ ටිකක් අරගෙන ඇවිල්ලා යනවා. දැන් මිනිස්සු බණ ගෙවල් වලට එන්නේ බණ කියලා ඉවරලා හාමුදුරුවෝ යන්න ලැහැත් වෙනකොට. එන්නේ බණ අහන්න නෙවෙයි බණෙන් පස්සේ දෙන සංග්‍රහයට බුෆේ එකට එන්නේ. බණ අහන්න නෙවෙයි එන්නේ බුෆේ එකට එන්නේ. ඒ බුෆේ එකත් විවිධයි. උපාසකම්මලාට වෙනම තැනක් තියෙනවා. එතකොට ළමයිට වෙනම තැනක් තියෙනවා. තව ස්පෙෂල් එකක් තියෙනවා තව කොහේ හරි. ඒකට එක එකනා කතා කරලා ඒ තැන් වලට ගෙන්න යනවා. එන්නකො පොඩ්ඩක් මේ පැත්තට ගිහිල්ලා යන්න. දැන් වෙනම විශේෂ දේවල් තියෙනවා. කරන්නේ පින්කමක්. කරන්නේ බණක්. දෙන්නේ දානයක්. නමුත් ඒ දානේ අතරේ පැත්තක තව බත් පැන් සාදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙයක් වෙන්න පුළුවන්. අද මල ගෙදරකට ගියන්නකෝ. ඒ මල ගෙදර තත්ත්වයක් ඕකමනේ වෙලා තියෙන්නේ. මිනිහ මෙතන තියෙනවා. තව පැත්තක කට්ටියක් කැරම් ගහනවා. තව කට්ටියක් පැත්තක බූරුව ගහනවා. තව පැත්තක මිනිස්සු බෝතල් කඩාගෙන මේ එතන ඒ වැඩක්. ඉතින් මේ එහෙම තමයි යන්නේ. අපේ දුරු බොහොම පිරිහෙලා ගිහිල්ලා තියෙනවා අපේ සමාජයේ. පිරිත් ගෙදරක් ගන්නකෝ. ඒත් ඒ වගේම තමයි. හාමුදුරුවෝ පිරිත් කියනවා. ඇතුලේ වෙන දේවල්. පින්කම් එක ගොංකනුත් කරලා තියෙනවා. පිනට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණට කරපු අකුසල් වලට ඒ මනුෂ්‍ය ජීවිතේ සම්පූර්ණ වුණේ නැහැ. ඒ මනුෂ්‍ය ජීවිතේ සම්පූර්ණ වුණේ නැහැ. නේද? පන්සලක වුණත්, ගෙදරක වුණත් පින්කම් කරන්න ගියාපුවා මහා ලොකු පොරයක් අල්ලන්න. එතනත් එක එක්කනාට නැහැ. එක එක්කනාට වාද වෙලා, ભેද වෙලා මේ එතනත් නිකන් මහන් තත්ත්වකම් එහෙම නැත්නම් අරවා මෙව්වා බදාගෙන අපි තමයි මෙව්වා කරන්නේ. මේ වගේ නිකන් මාන්නයත් එක්ක පින්කම් කරනවා. නෑ එහෙමත් තියෙනවා අරය කරවුවට වැඩිය මම කරන්න ඕන දානේ හොඳයි චේතනා හොඳයි මාන්නයත් ඇවිල්ලා ඊට පස්සේ. එතකොට මොකද වෙන්නේ? අර 50-50 තමයි වෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ ගැටලු තියෙනවා අපි ගාව. එතකොට ඔන්න ඔය හේතු නිසා පිනට මනුස්ස ජීවිතය ලැබුවත් මිනිසුන් අතර විවිධ වූ මේ ප්‍රභේදයන් අපිට දකින්න ලැබෙනවා. එතකොට දුක්ගති බය කියලා කියන්නේ ඌට වැඩිය මේ උපදින සත්වයා උපදින මහා දුක්ඛිත භව තියෙනවා. ඒ තැන්වල
සත්‍යෝ වැටිච්චාම විඳින දුක පිළිබඳව බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා දෙනවා. අපිට අත්දැකීම් නැහැ. අපි මේ සංසාරේ පිළිබඳව බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙනවා. සසර ගමනක් තියෙනවායි කියලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ අපි පිළිගන්නවා. අපි ඒක විශ්වාස කරනවා. උන්වහන්සේ දේශනා කරන මේ සත්‍යෝ ඉපදෙන භවයන් පිළිබඳව ඒ භවවලදී සත්‍යෝ විඳින දුක පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. සමහර තැන්වලට වැටෙන සත්‍යෝ වසර 100,000 ගණන් බොහෝ දුක් පීඩාවන් විඳින බව. සෙම්සොටු ආහාරයට අරගනිමින් ගිනි දළු වලින් තැවෙමින් පිච්චෙමින් ඒ නිරා දුක් විඳින බව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි හිතන්න ඕනේ මේ දුක්ගති භය, මේ මහා දුගතියේ මිනිසුන් විඳින්න වෙන බය. මනුස්ස ලෝකේ ඉපදිච්ච සමහර මිනිසුන් විඳින්න වෙලා තියෙන දුක පිළිබඳව අපි දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. සමහර මිනිස්සු බොහෝ අපහසුතාවයන් වලටපත් වෙලා, රෝගීන් වෙලා, ඒ වගේම විවිධ ගැටලුවකට මුහුණ දීලා ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත දිහා බලලා අපි ඒ සසරේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. ආන්නයකට තමයි බුදුහාමුදුරුවෝ මේ දුක්ගති බය කියලා කියන්නේ. එහෙමනම් පින්නතුනේ බුදුහාමුදුරුවෝ මේ බය හතර අපිට පෙන්නලා දුන්නේ මෙන්න මේ දේවල් වලට බය ඇති කර ගන්නට ඕන. අත්ථාන බය ඇති කර ගන්න ඕනේ. වෙන කවුරුත් නොදැන ගත්තත් තමන් පමණක් දන්න මට්ටමේ තියාගන්න පුළුවන් වුණත් වැරද්දක් නොකර අපි ඉන්න ඕනේ. මොකද තමන්ගේ හිත දන්නවා තමන්ට පසුතැවෙන්න වෙනවා, ආතතිය එනවා, මහා පීඩාවක් වෙනවා. මරණ මොහොතේ අපි කරපු වැරද්ද අපිට සිහි වුණොත් මැරිලා ගිහිල්ලා දුගතියේ අපි උපදිනවා. ලෝකාධිපතය ලෝකයාගෙන් බැනුම් අහන්න වෙන වැරදි තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් අපි කරන්න ඕනේ. අන්න ඒ පරානුවාද බිය අපේ ජීවිතය තුළ අපි ඇති කර ගන්නට ඕන. මගේ ජීවිතේ තව කෙනෙක්ට දෝෂයක් කියන්න හේතුවක් නැති වෙන ආකාරයට මේ ජීවිතේ මම පවත්වා ගන්න ඕනේ කියන අන්න ඒක ඇති කර ගන්න. අනිත් එක තමයි දණ්ඩ බය, දඬුවම් මට ලබන්න සිද්ධ වෙනවා. මේ ජීවිතේදී පමණක් නෙවෙයි, මේ ජීවිතේදී අපි මිදුණත්, දණ්ඩනීති සංග්‍රහයෙන් අපි මිදුණත් අපිට ස්වභාව ධර්මයේ නීතියෙන් දඬුවම් ලබන්න සිද්ධ වෙනවායි කියලා අන්නේ දණ්ඩ බය අපේ ජීවිතය ඇති කර ගන්න ඕන. අනිත් එක තමයි දුක්ගති භය. දුගතියේ වැටෙන්න, දුක්ඛිත ජීවිත ලබන්න අපේ කායික, මානසික, වාචික දුස්චරිත හේතු වෙනවා. ඒ නිසා අපි දුස්චරිත වලින් අත මිදලා සුචරිත, කායික සුචරිත, වාචික සුචරිත, මනෝ සුචරිතේ යෙදෙන්න අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනේ. ඒ දුක්ගති භය අපි ඇති කර ගන්න ඕනේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ අපිට අපේ මෙලව ජීවිතයේ සතුටින්, සන්තෝෂයෙන්, හොඳින්, යහපතින් ජීවත් වීමට අපිට මඟ කියලා දෙන්නේ. මේ ජීවිතේ සතුට, සැනසුම ඇත්තටම මේ වගේ වැරද්දක් නොකරපු කෙනෙකුට එහෙම ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ එකවරකම නිවැරදි වෙන්නේ නැහැ. ලෝකෙ මිනිස්සු ඔක්කොම එහෙම වෙන්නත් බෑ, කරන්නත් බෑ, බුදුහාමුදුරන්වත් කරන්නත් බෑ. එක එක්කනා තමයි නිවැරදි වෙන්න ඕනේ. එක එක්කනා නිවැරදි වෙනකොට මුළුමහා සමාජයේටම බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්. දැන් බලන්න මේ ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් බිය කර්ම සත්‍යය කවුද? බිය කර්ම සත්‍යය තමයි මිනිස්සයා කියලා කියන්නේ. අනිත් සතුන්ගෙන් එච්චර බිය නෑ. අපිට ඒ තරම් බයක් නෑ මිනිසුන්ගෙන්. මේ අනිත් සතුන්ගෙන් මිනිසාගේ තමයි වැඩිම අපිට බයගෙන දෙන්නේ මිනිස්සුන්මයි. දැන් අපි තිරසංගත සතෙක් දැක්කා, අපි දන්නවා මේ සතා මෙහෙම කෙනෙක්. මෙයාගෙන් එන ප්‍රශ්නේ මේකයි කියලා අපි දන්නවා. මෙයාගෙන් එන ප්‍රශ්නේ මේකයි කියලා අපි දන්නවා. ඒ නිසා අපි දන්නවා ඒ අයගෙන් ප්‍රවේශම් වෙලා අපි සුරක්ෂිතභාවය අපි ඇති කරගන්න. නමුත් මිනිස්සුන්ගෙන් අපිට එහෙම ප්‍රවේශම් වෙන්න හරි අමාරුයි. මිනිස්සු එන හැටියට, මිනිස්සු hina වෙන හැටියට, මිනිස්සු කතා කරන හැටියට, මිනිස්සුගේ හැඩෙන්, රුවෙන්, මූණෙන් පෙන්නන hinaවෙන් අපිට තේරුම් ගන්න බෑ.
මේ හිනහ වෙලා ඇවිල්ලා මහ විනාශයක් කරන්න පුළුවන්. ඒක තමයි මිනිසුන්ගේ ස්වභාවය. ඉතින් ඒ නිසා එක මිනිහා මේ බිය උපදවාගෙන තම තමන්ම මේ බිය උපදවාගෙන මිනිසුන් නිවැරදි වෙනවා නම් අනිත් මිනිසුන්ගේ ජීවිතවලට මහා සුරක්ෂිත භාවයක් තියෙනවා. මහා සුරක්ෂිත භාවයක් තියෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව ඔබටයි අපිටයි අපේ මෙලව ජීවිතයට සතුට සැනසුම ළඟා කරගන්නටයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කළා තියෙන්නේ. මේ ජීවිතයේ ඒ වගේ සැනසෙන්න වගේම අපේ පරලෝක ජීවිතයේ සැනසෙන්නටයි සැනසිලිදායක ජීවිතයක් ලබන්නටයි බුදුහාමුදුරුවෝ අපිට මේ ධර්ම දේශනා කළා තියෙන්නේ. ඕනනම් කෙනෙකුට මේ මුලමා සසරින්ම ඊතර වෙලා ජාති ජරා මරණ ආදී දුක් දුම්නස් වලින් අත මිදලා උතුම් මහා නිවනෙන් සැනසෙන්නටම මේ දහම අපිට අත්වලක් ආශිර්වාදයක් වෙනවාමයි. බුදුහාරු ධර්ම දේශනා කරේ අන්න ඒකටයි. එහෙමනම් ධර්ම දේශනාව ඔබ ශ්‍රවණය කළා. මේ ධර්ම දේශනාව ඔබේ ජීවිතවලට සම්බන්ධ කරගන්න වඩාත් නිවැරදි වෙන්න උත්සාහ කරන්න. පෞද්ගලිකවත් තමන්වත් රහසින්වත් පවු නොකරනවායි කියලා කියන්නේ අන්න ඕක තමයි අත්තාදිපතේය. මේ අත්තා මේ තමන්වත් මේ රහසින්වත් පවු නොකරන්න ඕනේ. මොකද ඒක කවුරු නොදැනගත්තත් තමන්වත් ඒක දාන්න. ඒ නිසා ජීවිතේ නිවැරදි කරගන්න එතනමයි අපිට සතුට තියෙන සැනසුම තියෙන්නේ. සාමයේ සිද්ධ කරගත්ත පින්කම් වල ශක්තිය ආශිර්වාද ධර්ම දේශනාවේ අරුසාස්කත්වයේ ඔබ හැම දිනාටම මෙලොව පරලොව දෙලව ජීවිතේ යහපත් කරගන්න සුගතිගාමී කරගන්න ඔබ හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා කියලා අපි ධර්ම දේශනාව හමාර කරනවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ඉත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. උදයි ධර්ම ශ්‍රවණානිසංසෙන් ඔබ හැම දිනාටම උතුම් සැනසෙල්ලක්. අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.